සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි විදර්ශනා ධර්මදේශනා මාලාවේ අපි දැන් බොහෝ සූත්‍ර දේශනා කතා කරලා තිනවා පංච උපාදානස්කන්ධය ගැන පංච උපාදානස්කන්ධය ගැන දේශනා කතා කරද්දී අපිට තව බොහෝ පරයයන් වල දහම් කරුණු භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දහම් කරුණු අපිට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. දැන් මේ අපි කතා කරමින් සිටින්නේ පංච උපාදානස්කන්ධය ගැන මුලින් සඳහන් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම පටිච්චසමුප්පාදය ගැන භාග්‍යවතුන් වහන්සේගේ වදාළ උතුම් දේශනාවක්. මුලින් මේ දේශනාවේ පංච උපාදානස්කන්ධය ගැන තමයි සඳහන් වුණේ. ඊට පස්සේ සම්පූර්ණයෙන් තියෙන්නේ හේතුඵල ධර්මයේ මේක සකස් වෙන විදිහ ගැන. ඔබ දන්නවා මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල අඩංගු උපනිෂ සූත්‍රය. එහිදී භාග්‍යවතුන් වහන්සේ මම ඔබට දැන් මේ අද දේශනාවට පෙර කරපු ටික ඉක්මනින් දල වශයෙන් මතක් කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ ඒ උතුම් දේශනාවේ මුලින්ම සඳහන් කළේ දන්නා කෙනාටත් දක්නා කෙනාටත් ආශ්‍රයයන් ප්‍රහාණය වෙනවා කියලා. කුමක් දන්නා කෙනාටද කුමක් දක්නා කෙනාටද? පංච උපාදානස්කන්ධයේ සමුදය අස්තංගමය දන්නා කෙනාටත් දක්නා කෙනාටත් ආශ්‍රයයන් ෂේ වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ ආශ්‍රයයන් ෂේ වුණාට පස්සේ යට පහළ වෙනවා ආශ්‍රයයන් ෂේ වුණා කියලා ඥානයක්. ඒකට කියනවා ආසවක්ඛේ ඥානය කියලා. ඒතර ආසවක්ඛේ ඥානෙ බුදුරජාණන් වහන්සේ වදාළ එක හේතුවක් ඇතුව හටගන්නේ. මේ ඥානෙ හේතුවක් නැතුව නොවේ. එහෙනම් අපිට එකකින් තේරෙනවා ආසවක්ඛේ ඥානියත් හේතුඵල ධර්මයටයි එකක්. හේතුවක් ඇතුව සකස් වෙන එකක්. ආසවක්ඛේ ඥානය ඒ කියන්නේ අරහත් ඵල සමාධිය නෙවෙයි අරහත් ඵලය නෙවෙයි. ආසවක්ඛේ ඥානය හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. ඒතර ඒකට හේතුව විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ විමුක්තිය. විමුක්තියට හේතුව විදිහට වදාළේ භාග්‍යවතුන් වහන්සේ විමුක්තියට හේතුව තමයි නොයැලීම විරාගය. විරාගයට හේතුව විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාළේ නිබ්බිදාව. නිබ්බිදාවට හේතුව යථාභූත ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනයට හේතුව විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ සමාධිය. තුළ සමාධිය තුළ තමයි යථාභූත ඥාන දර්ශනය හටගන්නේ. අපි එතනින් තමයි ඊයේ දවසේ නතර කළේ. ඉතින් අද ඉතින් ඉඳලා මේ හේතුවකින් මේ සකස් වෙන විදිහ භාග්‍යවතුන් වහන්සේ වදාළ කොටස තමයි අපි අද මෙතන කතා කරන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා සමාධිය ගැන ඊයේ අපි සමාධිය ගැනත් පොඩ්ඩක් අපි කතා කළා. ඒ සමාධිය හටගන්නෙත් හේතුවක් ඇතුව. එහෙනම් ඔන්න සමාධිය නිකන් සමාධිය ඇති වේවා කියලා හිතාගෙන හිටියට සමාධිය
ඇති වෙන්නෙත් නැහැ. සමාධියට දැඩි ආසාවක් ඇති කරගත්තා කියලා සමාධිය හටගන්නෙත් නැහැ. සමාධි පන්ති ගිහිල්ලා හරි සමාධි පන්ති ගිහිල්ලා ඉවිල්ලා ඊට පස්සේ එක එකනා දැන් ඔයා පළවෙනි ධ්‍යානයේ කියලා කිව්වට සමාධිය හටගන්නෙත් නැහැ. දැන් ඔයා දෙවෙනි ධ්‍යානයට මන් දානවා, තුන්වෙනි ධ්‍යානයට දානවා, හතරවෙනි ධ්‍යානයට දානවා කියලා එහෙම කිව්වට සමාධිය හටගන්නෙත් නැහැ. බුදු දේශනාවට අනුව සමාධියට හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සමාධින් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසා. මහණෙනි සමාධිය හේතුවක් ඇතුව හටගන්නවා කියලායි මම දේශනා කරන්නේ. හේතුවක් නැතුව සමාධිය හටගන්නේ නැහැ. කාච භික්කවේ සමාධිස්ස උපනිසා. මහණනි සමාධියට හේතුව මොකක්ද? සුඛන්තිස්ස වචනීය. සැපය. සමාධියට හේතුව සැපය. ඒ සැපය අපි ලෞකික වශයෙන් ලබන සැපයක් නෙවෙයි, විඳින සැපයක් නෙවෙයි. ඒක ඇසින් රූපය දැකලා, කනින් ශබ්දය අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා ආදි වශයෙන් මේ සලායතන වලට ගෝචර වෙන අරමුණු ඔස්සේ ලබන සැපයක් නොවේ. ඒක සැපය කොහොමද ලබන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විවේකජම් පීති සුඛං. විවේකයේ තුලින් හටගන්නා වූ ප්‍රීතිය සැපයත්. එතන ඒ සැපය. හරි. විවේකයේ තුලින් හටගන්නේ. කුමන විවේකයේද? අපි ඊයේ කතා කළා කාය විවේකී සහ චිත්ත විවේකය. කාය විවේකී කියලා කිව්වේ මේ කයට ඇති වෙන විවේකය. කය දැන් සමාධියට සමවැදිලා ඉන්න කෙනෙක් කය එක එක දේවල්ට පරිහරණය කරන්නේ නැහැ නේ. ඒතර කායික වශයෙන් විවේකයි. ඒතර කායික විවේකය කෙනෙකුට ඕනි. කායික විවේකය කෙනෙකුට ඕනි. ඊළඟ තමයි චිත්ත විවේකය. චිත්ත විවේකය කියන්නේ චිත්ත විවේකය හටගන්නේ පංච නීවරණ යටපත් වීම තුල. එනම් පංච නීවරණ වලින් යුක්ත නම්, කාමච්ඡන්දයෙන් යුක්ත නම්, ව්‍යාපාදයෙන් යුක්ත නම්, තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම වලින් යුක්ත නම් එයාගේ සිතේ විවේකයක් නැහැ. අපි හිතන්නේ නිදිමත හැදිච්චාම විවේකයි කියලානේ. නැහැ. නින්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතේ වඳ භාවයට. නින්ද බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු දෙයක් නෙවෙයි. නින්ද නැතුව බෑ. නින්ද නැත්නම් අපිට අමාරු වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ නින්ද කියන එක ජීවිතේ වඳ භාවය කියලා දේශනා කළේ. ඒක නිසා නින්දට නොඇලිය යුතුයි. නිදිමත අලස ගතියට නොඇලිය යුතුයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම වර්ණනා කළේ නිදිමත අලස ගතිය නොවේ. එහෙනම් ජාගරියාන යෝගී. ජාගරියාන යෝගී කියලා කියන්නේ නිදි වරාගෙන බණ භාවනා කිරීම. නිදි වරාගෙන බණ භාවනා කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ නිදිමත අලස ගතිය දුරු කරගන්න මේ ක්‍රම අනුගමනය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ ක්‍රමත් දේශනා කළා. මම දැන් ඔබට ඒක කියන්නේ නැහැ, මේ දේශනාව දීර්ඝ වෙන නිසා. එහෙනම් නිදිමත අලස ගතියත් අපිට හිතට විවේකී ඇති වෙන එකක් නෙවෙයි. ඔබට හිතෙන්න පුළුවනි චිත්ත විවේකයේ ඉතින් සිතට කියන්නේ නිදිමත හැදිච්චාම නිින්ද ගිහපුවාම මොකක් ගැටලුවක් නැහැ නේ කියලා. නෑ, මේ පංච නීවරණ වලටයි තියෙන්නේ. නිදිමත අලස ගතිය. ඒතර පංච නීවරණ යටපත් වෙන්න ඕනේ විවේකී හටගන්න. හරි? පංච නීවරණ යටපත් කරන්න ඕනේ විවේකී හටගන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම යටපත් කිරීම තුල චිත්ත විවේකී හට ගන්නවා. එනම් කාය විවේකයයි චිත්ත විවේකයයි යුක්ත කෙනාගේ යන්න විවේකය කියන එක තියෙනවා යාට. එනම් අර සැපේ හටගන්නේ මොකෙන්ද? විවේකජම් පීති සුඛං. විවේකයේ තුලින් හටගත්තා වූ සැපයක් ඒක. විවේකයේ තුලින් හටගත්තා වූ සැපයක්. අන්නේ සැපේ තමයි සමාධියට හේතුව. ඒ සැපේ හට ගැනීම සමාධියට හේතුව.
ගොඩාක් මම මේවා විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේ දේශනාව ගොඩාක් දීර්ඝයි. ඒක නිසා ඊළඟ ඔන්න ඔබට මතක තියාගන්න, මෙහෙම මතක තියාගන්න, සමාධියට හේතුව සැපය කියලා. ඒ සැපය අපිට වචන වලින් විස්තර කරන්න පුළුවන් සැපයක් නෙවෙයි. ඒකනේ මම කිව්වේ ඉන්ද්‍රිය ගෝචර නෑ කියලා. ඒ සැපේ ඒක සමාධිය තුළ අත්විඳින එකක්. ඒ සැපේ. ආන්නේ සැපය හටගත්තට පස්සේ සමාධිය උපදිනවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සැපයත් හේතුවක් ඇතුව හටගන්නේ. සුඛම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසා. මහනි සැපයත් හේතුවක් ඇතුව හටගන්නවා. හේතුවක් නැතුව සැපය හටගන්නේ නැහැ. කාච භික්කවේ සුඛස්ස උපනිසා. මහනි සැපයට හේතුව මොකක්ද? පස්සද්ධි තිස්ස වචනීයං. පස්සද්ධිය. කායික මානසික සැහැල්ලු භාවය. දරත භාවයෙන් දුරවීම. දැන් අපි සාමාන්‍යයෙන් මේ කය දරතයිනේ. දරතයි කියලා කියන්නේ මේක මේ දරදඬු අපිට දැන් එක විදිහට තියා ඉන්නකොට ඔන්න රිදෙන්න පටන් ගන්නවා. හරි. දරතභාවය නිසා දැන් මේක බරයි. හරි. අපිට මේ කය බර අපිටම සමහරට මේ දැනෙනවා. ඒකට මේක සැහැල්ලු භාවයක් ඇති වෙනවා. සමාධිය කියන්නේ අර ඒ සැහැල්ලු භාවයත් එක්ක තමයි සැපේ හටගන්නේ. එහෙනම් අපි ඒ සැපේ හට නොගන්න එක හේතුවක් එහෙනම් මොකද්ද? ඒ කායික දරත භාවය. හරි. සැහැල්ලු භාවය නොමැති වීම. එහෙනම් ඔන්න සමාධිය හටගන්න කියන්නේ සමාධියට හේතු සැපය. සැපය ඇති නොවෙන්නේ අර සැහැල්ලු භාවය පස්සද්ධිය හට නොගන්නා නිසා. ඉතින් පස්සද්ධිය ගැනත් දේශනාවල ගොඩාක් විස්තර සඳහන් වෙනවා. දේශනාවල. නමුත් ඒව මම ඔබට ගන්න යන්නේ නැත්නම් මේක ගොඩාක් දීර්ඝ වෙන නිසා. එහෙනම් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා පස්සද්ධිය තමයි හේතුව සැපයට කියලා. අපි පස්සේ දේශනාවල දැන් මේ සමාධිය ගැන කතා කරන දේශනාවල අපි ඒ සමාධිය හටගන්නේ අංගවල බුද්ධ දේශනාවලින් විස්තර අරගෙන කතා කරමු. එනම් බුදුරජාණන් වහන්සේ ඔන්න දේශනා කළා ඊට පස්සේ පස්සද්ධිම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසා. මහණනි පස්සද්ධියත් හේතුවක් ඇතුව හටගන්නේ. හේතුවක් නැතුව පස්සද්ධිය හටගන්නේ. කාච භික්කවේ පස්සද්ධියා උපනිසා. මහණනි පස්සද්ධියට හේතුව මොකක්ද? ප්‍රීති තිස්ස වචනීය. ප්‍රීතිය. පස්සද්ධියට හේතුව ප්‍රීතිය. ඒ ප්‍රීතියත් අපි සාමාන්‍ය ජීවිතයේ හඳුන්වන ප්‍රීතිය නෙවෙයි. දැන් මේ දවස්වල දැන් මේ අවුරුදු සමයනේ මේ කිවිගෙන යන්නේ. ඉතින් කට්ටිය හිතනවා ප්‍රීතියෙන් ඉන්න ඕනේ කියලා. ප්‍රීතියෙන් ඉන්න කට්ටිය නොයෙක් දේවල් කරනවා. ප්‍රීතියෙන් ඉන්න නොයෙක් දේවල් කරනවා ප්‍රීතියෙන් ඉන්න. සමහර කට්ටිය කෑම බීම සමහරට අවුරුදු ගණන් කෑවේ නෑ වගේ කෑම බීම හොයාගෙන යනවා. මේ කොරෝනා රෝගයේ අමතකයි. කට්ටිය මොකද හොයන්නේ? ප්‍රීතිය, සැපය හොයන්නේ. එතකොට එක විදිහට කෑම බීම දැන් හොයාගෙන ඉතින් මේ කඩවල් ගානි සුපර් මාකට් ගානි කෑම හොයනවා. ප්‍රීතියෙන් ඉන්න. ප්‍රීතියෙන් සැපයෙන් ඉන්න. එහෙම කියන්නේ ප්‍රීතිමත් සැපවත් නව වසරක් වේවා කියලා. ඊට පස්සේ සමහරට අවුරුදු ගණන් එක දිගට ඇඳුම් නැතුව හිටියා වගේ කට්ටිය ඇඳුම් පෝලිං වල ප්‍රීතිය සැපේ හොයන්නේ. ඇඳලා ප්‍රීති වෙනවා. ඊට පස්සේ සමහර කට්ටිය දැන් එක ගිනි කෙලි සන්දාසන මේ වගේ දේවල් වලින් ප්‍රීති වෙනවා. සමහර කට්ටිය අවුරුදු උත්සව තියලා ප්‍රීති වෙනවා. හරි. සමහර කට්ටිය මත්පැන් දැන් පහුගිය කාලෙ තිස්සම දැන් අපි සමහරට එළියට යනකොට මේ පේනවා වැඩිපුරම සෙනඟක් ඉන්නේ මත්පැන් වල. ලංකාවේ දැන් මේ සතියකට දෙකකට ඉස්සරලා කියනවනේ මේ රජෙන්ම කියනවා ඔන්න 13 14 වහනවා දැම්මෝ අරන් තියාගන්නලා කියලා. දැම්මෝ අරන් තියාගන්නලා 13 14 වහනවා කියලා. ඒතර දැනුම් දෙනවා. ඔන්න වහනවා ඒ නිසා දැම්මෝ අරන් තියාගන්න කියලා. ඉතින් මිනිස්සු
කොරෝනා නෙවෙයි මොනවා තිබුණත් මත්පැන් හල්වල පෝලිම් පිටින් සමහරට ඒ තැන් වලින් වාහනයක්වත් යන්න බෑ. බාර් කිට්ටුවෙන්. ඒ තරම් සෙනඟ. රෙදි කඩවල් ළඟට ඊළඟට මම හිතන්නේ වැඩිපුරම ඉන්නේ බාර් ළඟ සෙනගින්නේ. මොකද මේ හොයන්නේ? ප්‍රීතිය සැපේ. සාමාන්‍ය හිස් ලෝකේ පෘතජන මිනිස්සු ඒව පස්සේ යනවා. පෘතජන මිනිස්සු ඒව පස්සේ යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එවැනි ප්‍රීතියක් නොවේ. එවැනි ප්‍රීතියක් නොවේ. දැන් 13 වෙනිදා අප්‍රේල් 13 මේ පහුගිය 13 වෙනිදා විශාල තරුණ පිරිසක් ඇවිල්ලා අපි කුණ්ඩසාලේ අසපි සෑයේ තීන්ත ගන්නවා. විශාල තරුණ පිරිසක් ඇවිල්ලා තීන්ත ගන්නවා ඒ උදවිය. අනිත් පිරිස මත්පැන් හල් ගානේ ඉද්දි. රෙදි කඩ ගානේ යද්දි. ඊළඟට වෙන වෙන එක එක විදිහට මේ ප්‍රීතිය සැපේ මේ හොයද්දි. විශාල තරුණ පිරිසක් ඇවිල්ලා 13 වෙනිදා තීන්ත ගන්නවා මේ කුණ්ඩසාල අසපි මහා සෑයේ. කොච්චර ලස්සනද? ඒ උදවිය සමාධියක් දැන් සමාධියක් පිණිස නොකරනවා වුණත් නමුත් ඒ උදවියට තමයි යන් සමාධියක් දිනු කරගන්නත් පුළුවන් වෙන්නේ. ඒ උදවිය කුසලයක් වඩන්නේ. හරි? කුසලයක් වඩන්නේ. පිනක් රැස් කරගන්නේ. ඉතින් ඒ තුල ඒ උදවිය ප්‍රමුදිත බව ඇති කරගත්තොත් එහෙම ඒක හිතලා සිතේ ප්‍රමුදිත බව ඇති කරගත්තොත් එහෙම ඒ උදවියට ඒක සමාධියක් පිණිස යන්න ප්‍රීති උපදව ගන්න හේතුවක් වෙන්න පුළුවන්. හරි. ඒත් අතීතයේ දැන් ඔය එකේ සමහරට ඔය මේ කතාවල තියෙන්නේ දැන් ලංකාවේ අනුරාධපුරයේදී හිම මේ සමහර සිද්ධීන් තියෙනවා. ඒ වල තියෙනවා අර සමහර උදවිය මේ විශාල පිනක් කරලා ලොකු පිනක් කරලා හිතේ ඒ පිනින් ඇතිවෙන ප්‍රමුදිතභාවයෙන් ඒ පිනත් එක්ක හටගන්න ඊයක සිටි ප්‍රීතිය හටගන්නවා. ඒ ප්‍රීතිය නිසා පස්සබ්දිය ඇති වෙනවා. කායික සැහැල්ලු භාවය ඇති වෙනවා. ඒ පස්සබ්දිය උපදීව කරගෙන ඒකට අහසින් පවා ගියප අවස්ථා තියෙනවා. හරි? අහසින් පවා ගියප අවස්ථා තියෙනවා. ඒ පස්සබ්දියත් එක්ක. ඒ කියන්නේ සිද්ධිවල සඳහන් වෙනවා. ඒතකොට ඒකට හේතු වෙනවා අර අපේ හිතේ ඇති කරගන්න විශාල බලවත් වූ පිනකින් කුසලයකින් ඇති කරගන්න ඒ ප්‍රමුදිත බව. මේ ප්‍රීතියට. එනං ඔන ප්‍රීතිය කියලා කියන්නේ මෙතන ඒක මේ සමාධිය වඩාගෙන යන මාර්ගය තුල ඇති වෙන එකක් ඒ ප්‍රීතිය. සාමාන්‍ය ලෝකේ අපි හඳුන්වන ප්‍රීතිය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා පීතිම් පහම් භික්කවේ සෞපනි සංවදාමින්නෝ අනුපනිසා. මහණෙනි ප්‍රීතියත් හේතුවක් නැතුව හටගන්නවා කියලා මම දේශනා කරන්නේ. හේතුවක් නැතුව ප්‍රීතිය හටගන්නේ නැහැ. ප්‍රීතියට හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පාමුජ්ජන්තිස්ස වචනීයං. ප්‍රමුදිත බව. මසල කිව්වේ ප්‍රමුදිත බව හටගන්න පුළුවන් නම් ඇති කරගන්න පුළුවන් නම් ප්‍රමුදිත බව ඇති කරගන්න පුළුවන් නම් ඒක ප්‍රීතියට උපකාරයක් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පමුදිතස්ස ප්‍රීති ජායති. ප්‍රමුදිත බව ඇති කරගත්තු කෙනාට ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීති මනස්කායෝ පස්සම්බති. ප්‍රීතිය හටගත්තට පස්සේ ප්‍රීති හේතු කරගෙන පස්සබ්දිය ඇති වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදීති. පස්සබ්දිය හටගත්තු කෙනාට සැපේ ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැපේ හටගත්තට පස්සේ හිත සමාධිමත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනාවල සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒක නිසා ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්න ප්‍රමුදිත බව ඇති වෙන දේවල් කරන්න. පසුතැවීම ඇති නොවන දේවල් කරන්න. ප්‍රමුදිත බව. හැබැයි ඒක අවංකවම ලබන සතුටක් වෙන්න ඕනේ. මේ ප්‍රමුදිත බවට. හරි? අවංකව ලබන සතුටක් වෙන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වේ අර 13 ඉඳා මේ කුණ්ඩසාල අසපි විශාල තරුණ පිරිසක් ඇවිල්ලා උදේ පාන්දර ඇවිල්ලා පාන්දරම ඇවිල්ලා ඒ උදවිය ඉතිසිරින් දවසේ රාත්‍රිය ඇවිල්ලා 12 මේ හවස ඇවිල්ලා සෑය ඇතුලේ ඉටිය දීලලා පලංචි ගහලා ඊට පස්සේ සෑය වටේ පිරිසිදු කරලා සෑය උඩ වන්දනා කළා උඩට නැගලා
ඊට පස්සේ සෝදලා සෑය. හරි. සූදානම් කරගත්තා සෑය තීන්ත ගන්න. ඒ තීන්ත එහෙම ගෙනල්ලා ටික ලෑස්ති කරගත්තා. 13 වෙනිදා උදේ පාන්දර ඇවිල්ලා සිල් සමාදන් වෙලා ඊට පස්සේ බුද්ධ වන්දනා කරලා මම පිරිත් නූල් බැඳගෙන දැන් එයා 13 වෙනි දවස් පුරාම 14 වෙනිදාත් එකට ගෑවා. මේ එතකොට මේ තීන්ත ගානවා සෑයි. එතකොට අපි ඊළඟට අප්‍රේල් මාසේ දැන් මේ අප්‍රේල් මාසේ පොයට මේ පොය වැඩසටහන කරනවා. අපිට ගිය මාස මාර්තු මාස කරගන්න බැරි වුණානේ මේ අර මේ කොරෝනා මේ ප්‍රශ්නයක් නිසා. ඒතර අපි අප්‍රේල් මාස පොයට පොය වැඩසටහන කරනවා. කුණ්ඩසලසපි. ඊට පස්සේ වෙසක් පින්කම අපි ටිකක් දැන් අවුරුදු දෙකක්ම කරගන්න බැරි වෙච්ච නිසා වෙසක් පින්කම ටිකක් ලස්සනට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට පස්සේ අපි ඇසල පොයට අපේ අසපි හදන ඒ විශාල ලංකාවේ හැදෙන විශාලම ධර්මශාලාව 8,000කට 9,000කට 10,000කට ආසන්න ප්‍රමාණයකට සුවසේ වාඩි වෙලා ධර්මය අහන්න පුළුවන් විදිහට හදන මේ විශාලම ධර්මශාලාව විවෘත කරන පින්කම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගේ සහභාගීත්වයෙන් ඇසල පොයට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට දැන් ඉඳන්ම අසපු සූදානම් කරන කටයුත්ත සිදු කිරීමෙන් පවතිනවා. ඉතින් පින්වත්නි මකට ඔබට ඒ ටික මතක් කළේ දැන් මේ අර ඒ විදිහට අර ප්‍රමුදිත බව හටගන්න දේවල් ඔබේ ජීවිතේ ඇති කරගන්න වෙනවා. ඇති කරගන්න ඕනේ. ප්‍රමුදිත බව පසු නොතැවෙන දේවල්. බොහෝ උදවියට ජීවිතේ තියෙන්නේ පසුතැවීමනේ. සමහර උදවිය පින් කරනවා. පින් කරාට පින් කරලා අවසානයේ යට පසුතැවීම හට ගන්නවා. සමහරට මුදල් පූජා කරනවා. මුදල් පූජා කරලා ඉවරලා සමහරට එයා බලාපොරොත්තු යම් දෙයක් බලාපොරොත්තු මුදල් පූජා කරනවා. ඒකේ පොඩි හරි අඩුපාඩුවක් කරනකොට මෙයාට පසුතැවීම හට ගන්නවා. ප්‍රමුදිත බව නේ. විශාල දාන දෙනවා ප්‍රමුදිත බව හට ගන්නෑ. මුත් ඈත අතීතයේ සමහරට පිරිණු වෙච්ච පිට්ටුවක් දානෙට දෙන්නේ ප්‍රමුදිත බව හට ගන්නවා. ඒ තුලින් එයා ජීවිතේ ඉතුරු ටික කරගන්නවා. හරි. දැන් විශාල දාන දෙනවා සිතේ ප්‍රමුදිත බව හටගන්නේ. ප්‍රමුදිත බව හටගන්න බාධා. එයා කල්පනා කරන විදිය තමයි තින්නේ. ඉතින් ඒක නිසා හොඳට ඔබ මතක තියාගන්න ප්‍රමුදිත බව හටගත්තොත් පමුදිතස්ස පීති ජායති. පීති මනස්සකායෝ පස්සම්බති. පස්සද්ද කායෝ සුඛං වේදේති. සුඛිනෝ චිත්තං සමාධියති. එහෙනම් ඔන්න ප්‍රමුදිත බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රමුදිත බව හටගන්නෙත් හේතුවක් ඇතුවයි. කාච බික්කවේ පාමුජ්ජස්ස උපනිසා. මහණෙනි ප්‍රමුදිත බවට හේතුව මොකක්ද? සද්ධා තිස්ස වචනීයං. ඔන්න වැඩි. ප්‍රමුදිත බවට හේතුව මොකක්ද? ශ්‍රද්ධාව. බලන්නකො අපි හිතන්නවත් නැති පැත්ත. හරි? හිතන්නවත් නැති පැත්තක්. එහෙනම් මේ ගොඩ දෙනකොට ප්‍රමුදිත බව හටගන්නේ නැත්තිමක් නිසාද? ශ්‍රද්ධාවනේ. ශ්‍රද්ධාව යඩුවක්. ලොකෝ පින්කම් කරනවා. සමහරට පින්කම් කරන්නේ ශ්‍රද්ධාවම පෙරදරි කරගෙන නොවේ. සමහරට කැපී පෙනෙන්න. සමහරට තව කෙනෙක් එක්ක තරඟයට අහවලා කළා අපිත් පින්කමක් කරන්න ඕනේ කියලා. සමහරට ඒ වගේ හැඟීමකින් මේ පින්කම නොකළොත් එහෙම මේ අවුරුද්ද හොඳ නැහැ අපිට. ඒක නිසා කරන්න ඕනේ කියන ඒ වගේ හැඟීම් වලින්. අපි පරම්පරාවෙන් මේවා කරගෙන එනවා. පරම්පරාවෙන් කරේනවා. අපි මේ කඩාගත් මේක කෙළුවොත් එහෙම අපිට නින්දා ලබන්න වෙයි. ඒ වගේ හැඟීමකින්. හරි. සමහර උදවිය දානමාන සමහරට දෙනවා. ඉතින් අපි මුලින් බාරගත්තෙන් දැන් නොකර බෑනි. දැන් ඉතින් කරන්න එපා. අර ලොකු ශ්‍රද්ධාවකින් නොවේ. හරි? ශ්‍රද්ධාවකින් නොවේ. සමහර උදවිය ඒ දේ කරන්නේ. ශ්‍රද්ධාව අඩුකම. ශ්‍රද්ධාවේ තියෙන දුබලභාවය තමයි හේතුව මොකටද? ප්‍රමුදිත බව හට නොගැනීමට. ප්‍රමුදිත බව හට නොගැනීමට. පින්වත්නි හේතුඵල ධමයක් නේ.
අපිට අපිට දැන් දැන් තමන්ටම තමන් ගැන හිතා ගන්න පුළුවන්. මගේ ප්‍රමුදිත බව නැත්තම් ප්‍රමුදිත බව හට ගන්න නැත්නම් එහෙනම් මගේ ශ්‍රද්ධාවේ අඩුවක්. හේතු බල දහමක් නේ තියෙන්නේ. අය අනුන් තුලින් බලන්න නෙවෙයි මේ තියෙන්නේ. තමාටම ආරෝපණය කරන බලා ගන්නනේ තියෙන්නේ. එහෙනම් මගේ ප්‍රමුදිත බව හට ගන්න නැත්නම් ඒ ශ්‍රද්ධාව නම් එහෙනම් මගේ ශ්‍රද්ධාව අඩුනේ. එතෙන්ට එන්න ඕනේ. හරි? එහෙනම් ශ්‍රද්ධාවේ අඩුව නිසා තමයි එහෙනම් ප්‍රමුදිත බව හට ගන්න නැත්තේ. ප්‍රමුදිත බව හටගත්තා නම් ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රමුදිතස පීතියයි. පීතිය හට ගන්න ඕනේ. පීතිය හටගත්තා නම් පීති මනස කාය පස්සම්බති. පස්සබ්දි හට ගන්න ඕනේ. පස්සද්ධි හටගත්තට පස්සේ පස්සද්ද කාය සුඛං වේදේති. සැපය හට ගන්න ඕනේ. සැපය හටගත්තට පස්සේ සුඛුණු චිත්තං සමාධිය උපදින්න ඕනේ. සමාධිය උපදුනාට පස්සේ සමාහිතෝ භික්ඛවේ යතහ භූතං පජානාති. යතහ භූත ඥාන දර්ශනිය උපදිනවා. ලස්සනට බලන්නකෝ මේ එකිනෙක හේතුවක් නිසා හටගන්න ඵලයක් විදිහට මේ මාර්ගී වැඩෙන විදිහ. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධම් පහම් භික්ඛවේ සද්ධම් පහම් භික්ඛවේ සෞපනිසං වදාමිනෝ අනුපනිසා. ශ්‍රද්ධාවත් බලෙන් උපදව ගන්න පුළුවන් එකක් නෙවෙයි. ලෝකෙට පේන්න ශ්‍රද්ධාවන්තයෝ වගේ හිටියට එහෙම ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. මන් දැන් ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනෑ කියලා හිතුවට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. හරි? ශ්‍රද්ධාවත් හේතුවක් ඇතුව හටගන්න එකක්. ශ්‍රද්ධාව. එනවනේ ශ්‍රද්ධාව හේතුවක් ඇතුව හටගන්නේ. හේතුවක් නැතුව ශ්‍රද්ධාව හටගන්නේ නැහැ. ඒක ඉතින් හොඳට පැහැදිලිනේ. සමහර මේ මහා ශ්‍රද්ධාවන්තයෝ වගේ බොහෝ ශ්‍රද්ධාවන්තයෝ වගේ ඉන්නවා. අනේ පොඩි කාලෙකින් ඉවරයි ඔක්කොම. සමහර උදවිය ලොකු ශ්‍රද්ධාවන්තයෝ වගේ ලෝකෙට පේන්න සමහර දේවල් කරනවා. පොඩි කාලයයි ඉවරයි ඒක. ඊට පස්සේ එයාම අරුබුදයක් හදා ගන්නවා එයාගේ ජීවිතේ. එයාම අරුබුදයක් හදා ගන්නවා. සමහරට මේ ධර්මයේ බණ භාවනාවට ඇවිල්ලාම ඒකෙම අරුබුදයක් හදා ගන්නවා. ලොකු පිංකම් කරන්න ගිහිල්ලා අරුබුදයක් හදා ගන්නවා. ශ්‍රද්ධාවේ අඩුකම නිසා. ශ්‍රද්ධාවත් හේතුවක් ඇතුව හටගන්න මේක බලන්නකෝ. ශ්‍රද්ධාවත් හේතුවක් ඇතුව හටගන්නේ කාච බික්කවේ සද්ධාය උපනිසා. මහන්නි ශ්‍රද්ධාවේ හේතුව මොකක්ද? දුක්ඛං තිස්ස වචනීයං. ඔන්න වැඩි. ශ්‍රද්ධාවේ හේතුව මොකද්ද? ශ්‍රද්ධාව කුමක් හේතුවෙන්ද හටගන්නේ? දුක නිසා. දුක්ඛං තිස්ස වචනීයං. ඒ කියන්නේ දුක් විඳිනකොට ශ්‍රද්ධාව හට ගන්නවා කියලාද? දැන් මේ දුක්ඛං තිස්ස වචනීයං කියලා කිව්වේ දුකයි හේතුව කියලා කිව්වේ දුක් විඳිනකොට ශ්‍රද්ධාව හට ගන්නවා කියලාද? එහෙනම් ඉතින් අපි ලංකාවේ ඔක්කොම ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ. ගොඩ දින ඔක්කොම නෙවෙයි ගොඩ දින. ඒ පොඩි පිරිසක් නේ සැප විඳින්නේ. සාමාන්‍ය ලෝකේ තියෙන සැප විඳින්නේ පොඩි පිරිසක් නේ. ඔක්කොම දුක් විඳින්නේ. බොහෝ පිරිස් දුක් විඳින්නේ. එහෙනම් දුක් විඳ කියලා ශ්‍රද්ධාව හට ගන්නවද? නැහැ. එහෙනම් මේ මොකද මේ දේශනා කරන්නේ? ශ්‍රද්ධාව හටගන්න හේතුව දුකයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ දුක ගැන කල්පනා කිරීම. බුදුරජාණන් වහන්සේ වදාළ කියන්නේ දුක ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට කල්පනා කිරීම. දුක්ඛං තිස්ස වචනීයං. එයාගේ ජීවිතේ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස සුසුම්හිලි මේවා එනවා. මේවා එනකොට යා භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට කල්පනා කරන්න ඕනි. ඒ දුක ගැන. එයාගේ ජීවිතයේ රෝග පීඩා එනවා. මරණය ජීවිතේ මරණය එනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට කල්පනා කරන්න ඕන මරණය ගැන. රෝග පීඩා හැදෙනවා. රෝග හැදෙනවා. සමහර විට දිගටම රෝගනේ. කොච්චර බෙහෙත් ගත්තත් හොඳ වෙන්නේ නැහැ නේ. රෝගී උපාදාන වෙනවන සමහර විට ගිහි පැවිදි සියල්ලටම සමහර විට. ඒතකොට එයාගේ ජීවිතේ ප්‍රමුඛ කාර්ය වෙලා තියෙන මොකද්ද? ලෙඩට බෙහෙත් ගන්න එක. ලෙඩ. හරි?
කායික ලෙඩ, මානසික ලෙඩ. ඊට පස්සේ අලුතෙන් හදා ගන්න මොකද්ද? අමනුස්ස ලෙඩ. ඔය ඔක්කොම ඇති වෙනවා. ඔය ඔක්කොම ඇති වෙලා ඊට පස්සේ එයාගේ ජීවිතේම තියෙන්නේ අර ලෙඩේ ගැන ලෙඩේ උපාදාන කරගෙන ලෙඩට පිළියම් සෙවීම. ඒ බුදුරජාන් වහන්සේ වදාළ විදිහට නෙවෙයි අය කල්පනා කරන්නේ ලෙඩ ගැන. ලෙඩ ගැන කල්පනා කරන්න කිව්වා බුදුරජාන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ ඒ කල්පනා කරන්න කිව්වේ ලෙඩ ගැන ධර්මානුකූලව මේ ලෙඩ දුකට අයිති එකක්. මේකට හේතුවක් තියෙනවා කියලා. හරි. මේකට හේතුවක් තියෙනවා. මේක දුකට අයිති එකක් කියලා බුදුරජාන් වහන්සේ මේ කල්පනා කරන්න කිව්වේ. ලෙඩ ගැන කල්පනා කරන්න කිව්වා. දැන් මේ උදවිය කල්පනා කරන විදිහ නෙවෙයි. හරි. ඊට පස්සේ ජරාවට පත් වෙනකොට ඒ ජරාවට පත්වීම බුදුරජාන් වහන්සේ ජරාවට පත්වීම ගැන කල්පනා කරන්න කිව්වා. බුදුරජාන් වදාළන්නේ නිතර නිතර කෙනෙක් කල්පනා කරන්න ඕන කියලා. නිතර නිතර කෙනෙක් කල්පනා කරන්න ඕන කියලා. මම ජරාවට පත් වෙන කෙනෙක් කියලා. මම ලෙඩ රෝගේ හැදෙන කෙනෙක් කියලා. මම මරණ ඉරුම කරගත්තු කෙනෙක් කියලා. මට ප්‍රිය දෙයින් වෙන් වෙන්න සිදු වෙනවා කියලා. මේවා නිතර නිතර භාග්‍යතුන් කල්පනා කරන්න කියපු දේවල්නේ. ඒතර ඒ කල්පනා කරන්නේ දුක ගැන. දුක ගැන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට කල්පනා කරනවා. ඒකට ඒ කල්පනා කරද්දී මොකක්ද හටගන්නේ? ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ දුක ගැන කල්පනා කරන්න කියපු විදිහට කල්පනා කරද්දී දුක ගැන හිතද්දී දුක ගැන මානසිකාරය කරද්දී එයා තුළ හටගන්නේ ශ්‍රද්ධාව. මේ සාක්ෂි මොකද්ද? මේ දේශනාව. ශ්‍රද්ධාවට හේතුව දුක්ඛං තිස්ස වචනීයං. දුක. එහෙනම් දුක ගැන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට දුක ගැන කල්පනා නොකරනකම් ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. උපදින්න බෑනේ. ශ්‍රද්ධාවට හේතුව ශ්‍රද්ධාව වගේ ඉන්න පුළුවන්. ශ්‍රද්ධාවන්තයෝ වගේ ඉන්න පුළුවන්. හැබැයි ඒ ශ්‍රද්ධාව නෙවෙයි. නැත්නම් ශ්‍රද්ධාවන්තයෝ වගේ ඉන්න කෙනාගේ ශ්‍රද්ධාවන්තයා වගේ ඉන්න කෙනාගේ ටික කාලයක් යනකොට ශ්‍රද්ධාව නැති වෙලා යන්න බෑනේ. ශ්‍රද්ධාව දැන් ටික කාලයක් යනකොට එයා තුළ අර තිබුණු මොකුත්ම නැහැ. බුදුරජාන් වහන්සේටත් බයිනෝ, ධර්මයටත් බයිනෝ, සංඝයාටත් බයිනෝ, ශාසනයටත් බයිනෝ. හරි? පන්සලටත් බයිනෝ, අසබුවටත් බයිනෝ. ඔක්කොටම බයිනෝ ටික දවසක් යනකොට. ඒතකොට එයාගේ දුක ඉවරලාද? නෑනේ. දුක ඉවරලා නෙවෙයිනේ. එන ඇතුළත ශ්‍රද්ධාව හටගෙන තිබුණේ නැහැ. ශ්‍රද්ධාව හටගන්නම් ඒකට හේතුව සකස් කරගන්න ඕනි. මොකද්ද? දුක ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට කල්පනා කරන්න ඕනි. දුක ගැන. දුක ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට කල්පනා කරනකොට එයාට දුක්ඛ සමුදය අහු නොවී තියන්නේ. දුක්ඛ සමුදය අහු වෙනවා. දුක්ඛ සමුදය අහු වෙනවා නම් ඒ දුක්ඛ සමුදය නැති වෙනකොට දුක නැති වෙනවා කියලා අවබෝධයක් එනවා. හරි? ඊට පස්සේ ඒකට තියෙන මාර්ගය වැඩපිළිවෙලක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ වදාළ කියලා. ඒකෙන් එයාට යම් වැටහීමක් එනවා. එහෙනම් මේ දුක ගැන කල්පනා කරනවා කියලා කියන්නේ ධර්මයේ කල්පනා කරනවා කියන එකයි. ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේ දකින්නවා කියන්නේ අන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ දකින්නේ ධර්මයේ තුල. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකීද හේ මාව දකී කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒක නිසා. එහෙනම් ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීමනේ. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනා ගැනීමනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ගුණ වශයෙන් හඳුනාගෙන භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීමනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ගුණ වශයෙන් හඳුනාගෙන භාග්‍යතුන් වහන්සේ ධර්මයේ කෙරෙහි පැහැදීමනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ගුණ වශයෙන් හඳුනාගෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීමනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙනම් ගුණ වශයෙන් හඳුනාගන්නේ කොහොමද? මේ කල්පනා කළා මොකද්ද? චතුරාර්ය සත්‍ය.
චතුරාර්ය සත්‍ය ගැන දුක ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයෙන් කල්පනා කරනකම් කරන්න පටන් ගන්නකම් නියම ශ්‍රද්ධාවක් නම් හටගන්නේ නැහැ. එයා තුළ තියෙන්න පුළුවන් අමූලිකා ශ්‍රද්ධාවක්. ඒක වැඩක් නැහැ. ඒක මෙහෙ පුංචි දෙයකින් නැති වෙන එකක්. දැන් ඔය සමහර කට්ටිය ඉන්නේ. මට දැන් හරි පුදුමයි සමහර විට දැන් මම මේ නුවර කුණ්ඩසාලේ අසපින්න නිසා මට ඒ අත්දැකීම හොඳට තියෙනවා. සමහර විට සමහර උදවිය දැන් ඔන්න පෙරදින කැම්පස් එකේ ඉංජිනේර් ෆැකල්ටි, මෙඩිකල් ෆැකල්ටි දෙහිම දැන් ළමයි මේ එනවා අසපුවට. දැන් ඒ උදවිය සමහරට ක්ලාස් යනකොටත් ගොඩාක් දැන් ක්ලාස් වල ටීචර්ස්ලා සමහර විට ධර්මයක් කියලා දෙනවා සමහර කට්ටිය. ඉතින් ඒවටත් පැහැදිලා. හරි. ඊට පස්සේ ඔන්න කැම්පස් යනවා. කැම්පස් ගියාට පස්සේ කැම්පස් එකේ අපි වැඩසටහන් කරනවා. පීරදින කැම්පස් එකේ අපි වැඩසටහන් කරනවා. ඒතර ඒ වැඩසටහන් වල සම්බන්ධ වෙලා සමහරට ඒ උදවිය අසපුවටත් ඇවිල්ලා ශ්‍රම දාන කරලා මේ මෙඩිකල් ෆැකල්ටි දරුවෝ, ඉංජිනේර ෆැකල්ටි දරුවෝ දැන් ඔන්න ඇවිල්ලා ශ්‍රම දාන කරලා සංඝයාට අපි උපස්ථාන කරලා දැන් ශ්‍රම දාන කරනවා කියන්නේ සෑයක තීන්ත ගන්නවා, පිළිසකර කරනවා, ලයිට් හයි කරනවා කියන්නකෝ. ඒ කාටද උපස්ථාන කරන්නේ? බුදුරජාණන් වහන්සේට. බෝධින් වහන්සේට වත් කරනවා. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නේ. හරි? පිළිම වහන්සේට වත් පිළිවෙත් කරනවා. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නේ. හරි? ඊට පස්සේ සංඝයාට අපුපස්ථාන කරනවා. ඒ ශ්‍රාවක සංඝරත්නයට අපුපස්ථාන කරන්නේ. එතකොට ඒ කැම්පස් එකේ දරුවෝ ඇවිල්ලා දැන් ඔන්න මෙඩිකල් ෆැකල්ටි දරුවෝ, ඉංජිනේර ෆැකල්ටි දරුවෝ දැන් ඔන්න ඇවිල්ලා ඒ කටයුතු කරනවා. කරලා ඔන්න ටික කාලෙකින් දැන් මෙඩිකල් ෆීල්ඩ් එකෙන් අයින් වෙලා ડોක්ටර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඉංජිනේර කෙනෙක් වෙනවා. එතකොට යාට ලැජ්ජයි ඇවිල්ලා සෑයට උපස්ථාන කරන්න. මේ අවුරුදු ගණන් අසපුවලට සම්බන්ධ වෙලා සමහරට මේ සෑවලට උපස්ථාන කරපු දරුවෝ ડોක්ටර් කෙනෙක් වුණාට පස්සේ යාට ලැජ්ජයි ඇවිල්ලා සෑයේ තින්ත ටිකක් ගන්න. බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරන්න ලැජ්ජයි. ඇයි? මං වගේ ડોක්ටර් කෙනෙකුට මේක හොඳ නෑ. මේ තින්ත ගාගෙන, ඇඟේ තින්ත ගාගෙන, දූවිලි ගාගෙන මේක කරන්න හොඳ නෑ. මං මේ ડોක්ටර් කෙනෙක්. එයා එතකොට ડોක්ටර්කම ඒ වෘත්තිය අල්ලගත්තා. බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරන එක එයාට ලැජ්ජාවක් ඇති වුණා. සමහරට ඉංජිනේරු දරුවෝ ඉන්නවා. ඉංජිනේර ෆැකල්ටි ඉගෙන ගන්න ඇවිල්ලා සෑයවල වල බෝධීන් වහන්සේලාගේ අසපුවල මේ කටයුතු පන්සල් වල කටයුතු මේ බැහැගෙන කරනවා. දුවිලි ගාගෙන සමහරට තින්ත ගාගෙන මඩ ගාගෙන ඒවා කරනවා. එයා ඉංජිනේරු උපාධිය ලෙවල් ඉංජිනේරුවෙක් වෙනවා. එයාට ලැජ්ජයි. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න. එයා හිතනවා මං වගේ දැන් මං ඉංජිනේරුවෙක් දැන් මට මේවා ඉතින් හොඳ නෑනේ කරන එක. ශ්‍රද්ධාවද? ප්‍රශ්නයක් නේ. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න වෘත්තියෙන් මං වගේ කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන එයාට සමහර කට්ටිය නිදහසට කරන වෙලාවක් නෑ. ඕන තරම් වෙලා තියෙනවා. මේ වෙන කටයුතු වලට ඕන තරම් වෙලා තියෙනවා. මම කියන්නේ මම එන්නේ නැතුවට දොස් කියනව නෙවෙයි, දොස් කීමක් නෙවෙයි මේ ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක්. මම ඒ උදවිමේ දේශනාව අහනවා නම් ඔබ ගැන විමසිලිමත් වෙන්න. ඔබ ගැන විමසලා බලන්න. පිරික්සා බලන්න. මා අර තිබුණට වඩා මගේ සිතේ ඒ ශ්‍රද්ධාව අඩු වෙලාද? බලන්න. අර පිනට තියෙන කැමැත්ත අඩු වෙලාද? බලන්න. කුසලයට තිබුණ කැමැත්ත අඩු වෙලාද? බලන්න. ධර්මාර්ගයට තිබුණ කැමැත්ත අඩු වෙලාද? බලන්න. එහෙමනම් අඩු වෙලා නම් ඔබේ ඒකේ යම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? දුක ගැන කල්පනා නොකිරීම. ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේ හඳුනා නොගැනීම. ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හඳුනා නොගැනීම. ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හඳුනා නොගැනීම. හඳුනාගත්තා නම් එහෙම වෙන්න බෑ.
හඳුනගත්තා නම් එහෙම වෙන්න බෑ. ඉතින් ඒක නිසා පින්වත්නි මා ඔබට කියන්නේ දැන් එහෙනම් ඔන්න ශ්‍රද්ධාවට හේතුව මොකද්ද? දුක්ඛං තිස්ස වචනීයං. දුක කියලයි මහණෙනි මා කියන්නේ. දුක ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට කල්පනා කිරීම, මනසිකාරය කිරීම. දුක්ඛං පහම් භික්ඛවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසා. මහණෙනි දුකත් හේතුවක් ඇතුව හට ගන්නවා කියලා දේශනා කරන්නේ. හේතුවක් නැතුව දුක හටගන්නේ නැහැ. හේතුවක් නැතුව දුක හටගන්නේ නැහැ. මොකන්ද හේතුව? බුදුරජාන් වහන්සේ වදාලා කාච භික්ඛවේ දුක්ඛස්ස උපනිසා ජාති තිස්ස වචනීයං. මහණෙනි දුකට හේතුව ජාතිය ඉපදීම. අන්න කල්පනා කරන්න ඕන විදිය. එහෙනම් ඔබට දුක ගැන දැන් දුක ගැන ඔබට හරි වැටහීමකට ආව නම්, හරි කල්පනාකට ආව නම් ඔබට ඇති වෙලා තියෙන මේ දුක ගැන ඔබ කල්පනා කරන්නේ දුක ගැන හරි කල්පනාවට ආව නම් දුකට හේතුව අර වෙන එකක්වත් නෙවෙයි. අපිට එහෙම නෙවෙයි. දුකට හේතුව අපේ ජීවිතයේ දුක එනකොට, රෝග පීඩා එනකොට අපිට කල්පනා වෙන්නේ නැහැ. මොකද්ද? මේක ඉපදීම නිසා හටගන්න එකක් නේද කියලා. අපිට කල්පනා වෙන්නේ වෙන බාහිර ප්‍රශ්න, බාහිර දේවල්. අරයා මෙහෙම කරන්න ඇති. අරයා මෙහෙම කරන්න ඇති. අහවල් අපිත් එක්ක තරහයි. එයා මෙහෙම කරන්න ඇති. නේ? අතෙන් නිගොත් මේක හරියයි. මෙතෙන් නිගොත් මේක හරියයි. කේන්ද්‍රය අරන් ගියොත් මේක කේන්ද්‍රය බලව ගත්තොත් මේක හරියයි. බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඉවිල්ලා පඳුරක් ගැට ගැහුවොත් මේක හරියයි. නේ? පුහුලක් කැපුවොත් මේක හරියයි. කෝ භාග්‍යතුන් දේශනාවල ඒවා මේ බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරි මානසිකාරයට එන කෙනා ජීවිතයට දුක එනකොට එයා විමසලා බලනවා මේ දුක හටගත්තේ කුමක් නිසාද? දුක තියෙන්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? ජාති තිස්ස වචනීයං. ඉපදීම හේතු කරගෙනයි කියන. ඉපදීම හේතු කරගෙනයි දුක හටගන්නේ කියන. ඔතෙන්ද එනකන් නිසි මානසිකාරයකට එන්න බෑ. ඔතෙන් එනකන් නිවැරදි නිසි මානසිකාරයකට එන්න බෑ. ඔතෙන් නොආවොත් ජීවිතයට දුක එනකොට ඒ දුකට හේතුව ඉපදීමයි. ඒ කියන්නේ ලෙඩට බෙහෙත් ගන්න එපා කියන එක නෙවෙයි. ලෙඩට බෙහෙත් ගන්න ඕනි. හැබැයි තමන් කල්පනා කළ යුතුයි මේක ඉන්නේ ඉපදීම නිසා හටගන්න දේවල් කියලා. ඉපදීම නිසා හටගන්න දේවල්. ඒ කල්පනාවට එයා එන්න ඕනි. එයා තුල කලකිරීම ඇති වෙන්න ඕනේ ඉපදීම ගැන. හරි? ජීවිතේ දුක එන්න ඒ දුක ගැන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට කල්පනා කරන්න එයා තුල ඇති වෙන්න ඕනේ ඉපදීම කෙරෙහි නොඇල්මක්. ඉපදීම කෙරෙහි නොඇල්මක්. අපි තුල හටගන්නේ එහෙම නෙවෙයි. දුක එනකොට මේ දුක නැතුව මට උපදින්න නැත්තම්, මේ දුක නැති ජීවිතයක් මට ලබා ගන්න නැත්තම්. හරි? ඒකනේ අපි හොයන්නේ දැන් මේ ජීවිතේ දැන් ඔන්න දුක හැම තැනම දැන් දුක ප්‍රශ්න මේ දේවල්. ධර්මයේ මෙහින් පිරිනනවා, ශාසනය මෙහින් පිරිනනවා, හාමුදුරුවෝ මෙහින් එක විදිහේ දේවල් කරනවා. මේ පහුගිය දවස්වල ගියේ එක දිගටම වගේ මේ ස්වාමීන් වහන්සේලා විදිහට සිගුරු පුරවගෙන ඉන්න සමහර ඇතැම් උදවියකී නොඑක් දේවල් බීලා නටනවා, මත්පැන් බීලා ඊට පස්සේ වාහන එලවනවා, මේ වගේ දේවල්. එතන මේවා නේකොට එයා කලකිරුණ අප්පා මේවා නැති ලෝකයකට යන්න ඕනි. ඉතලත් උපතනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉපදීමයි මේ දුකට හේතුව කියලා. ඉපදීම කෙරෙහි කලකිරෙන්න.
එහෙනම් ඔන්න දුකට හේතුව මොකද්ද? ಜಾති තිස්ස වචනීය. කොහේ ඉපදුනත් ඉපදීමක් ඇද්ද? ඒ ඉපදුන කෙනාට ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලින් උපායාස මේ දේවල් එනවා. ඒ වලින් තොර උපතක් ඇති කියලා හිතේ ඇතිවෙන සිටිවිල්ලම ධර්මයේ මානසිකාරයෙන් බැහැරයි. බුදුරජාන් වහන්සේ දේශනා කළේ නැහැ ඒ වලින් තොර උපත් තියනවා කියලා. මහන්නේ සමහර උපත්වල විතරක් ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව කියලා දේශනා කරේ නැහැ. මහන්නේ උපතක් ඇද්ද කොහේ හෝ වේවා ඒ සෑම උපතකම ඒ ඉපදීම ප්‍රත්‍යයෙන් එනවා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම්. ඒ වෙනවා. ඒව නැති උපත් නැහැ. එහෙනම් මේ දේවල් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට කල්පනා කරන ආර්ය ශ්‍රාවකයා කුමකටද අකමැති වෙන්නේ? උපතට අකමැති වෙන්නේ. හරි? උපතට අකමැති වෙන්නේ. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ ඉන්පස්සේ දේශනා කරනවා ජාතිම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසා. මහණෙනි ඉපදීමත් හේතුවක් ඇතුව සිටින්නේ. හේතුවක් නැතුව උපදින්නේ නැහැ. කාච භික්කවේ ජාතිස්ස උපනිසා. මහණෙනි ඉපදීමට හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා භවෝතිස්ස වචනීයං. භවයයි. ඉපදීමට හේතුව භවයයි. හරි? ඉපදීමට හේතුව භවය. එහෙනම් භවය සකස් වුණාද? භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. විපාක පිණිස කර්ම සකස් වුණාද ඊට අනුව ඒ විපාකයේ දෙනවා. සකස් වෙච්ච කර්මයට අනුව විපාකයේ දෙනවා. විපාක පිණිස කර්ම සකස් වුණා කියලා කියන්නේ කුඹුර හැදුනා. ශේස්ත්‍රය හැදුනා විපාකයට. කම්මං කෙත්තං විපාකයට ශේස්ත්‍රය හැදුනා කුඹුර හැදුනා. කුඹුර හැදුනා නම් ශේස්ත්‍රය හැදුනා නම් විපාකයට ඒකේ විඥානය බැස ගන්නවා. කම්මං කෙත්තං විඥානම් බීජං. විඥානය බැස ගන්නවා. තණ්හාව ෂේ කරලා නැහැ. තණ්හාවෙන් තෙත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? පැලවෙනවා. උපත. ඔන්න ආයමත් ලැබුණා. මොකද්ද? S2. කොහොමද ලැබුණේ? රැස් කරපු කර්මයට අනුව. චක්කුම් භික්කවේ පුරාණ කම්මං. ඔන්න ලැබුණා උපතත් එක්ක මොකද්ද? කන් දෙකක්. රැස් කරපු කර්මයට අනුව, ශේස්ත්‍රයට අනුව, භවයට අනුව. සෝතම් භික්කවේ පුරාණ කම්මං. ඔන්න ලැබුණා නාසයක්. රැස් කරගත්තු කර්මයට අනුව. ගානං භික්කවේ පුරාණ කම්මං. ඔන්න ලැබුණත් දිවක්. ජීවහා භික්කවේ පුරාණ කම්මං. ඔන්න ලැබුණා කයක්. කායෝ භික්කවේ පුරාණ කම්මං. සමහරට කයේ අත් දෙක නැතුව නම් උපදින්න තියෙන්නේ. අත් දෙක ලැබෙන්නේ නැහැ. කර්මයට අනුව. සමහරට අත්පා හතරම නැතුව නිකන් කඳ විතරක් නම් ඉන්න තියෙන්නේ. අරව ලැබෙන්නේ නැහැ. කර්මයට අනුව. S2 නැතුව නම් උපදින්න තියෙන්නේ. S2ක් නැහැ. කර්මයට අනුව. සමහරට උපදිනකොටම හදවතේ සිදුරක්. කර්මයට අනුව. කම්මං කිත්තං භවපච්චයා ජාති. ඊට පස්සේ ඔන්න මනසක් ලැබෙනවා. මනසකුත් උපදිනකොට ලැබෙනවනේ.
නේ සලායතනනේ. ආයතනානම් පටිලාභෝ. මනස පෙර කර්මයට අනුව මනෝ භික්ඛවේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනීයං දට්ඨබ්බං. දැන් ලැබිලා දැන් නැවත නැවත සකස් කරමින් අපි විඳවනවා. නැවත නැවත සකස් කරමින් විඳවනවා. භවපච්චයා ජාති. ඉපදීම හේතු කරගෙන ජරා මරණ ශෝක පරිදේව. බලන්න කොච්චර ලස්සනද. උපත පිණිස කර්ම හැදුනාද විපාක පිණිස කර්ම හැදුනාද ඊට අනුව උපදිනවා. එක්ක මනුස්ස ලෝකේ, එක්ක දිව්‍ය ලෝකේ, එක්ක බ්‍රහ්ම ලෝකවල, එක්ක പ്രേත ලෝකේ, එක්ක අසුර ලෝකේ, එක්ක තිරිසන් ලෝකේ, එක්ක නිරේ. මේ කොහේ හරි උපදිනවා. හරි. එතකොට తත්‍ර తත්‍රාభిනන්දිනී ගිය තැන ඒ සතුටින් ඒක දී පිළිගන්නවා අපි. නිරේ ගියා නම් ඒක සතුටින් පිළිගන්නවා. දැන් දිවි ලෝකේ දෙවිවරුන්ට හිතෙන්න පුළුවනි. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට හිතෙන්න පුළුවනි. අප්පා මනුස්ස ලෝකේ මේ මනුස්ස ලෝකේ කොහොම ඉන්නවද? නැයිද මෙහෙට එන්න කැමති නැත්තේ කියලා. ඕකෙන් ওই නිදහසලා මෙහෙට එන්න කැමති නැත්තේ කියලා. ඒකට හිතෙනවා ඇති. හැබැයි අපි මේක පිළි අරගන්නේ සතුටින්. දැන් අපිට හිතෙන්නේ പ്രേත ලෝකේ പ്രേතෝ ගැන මේ දැනගනිද්දි තිරිසන් ලෝකේ තිරිසන් සත්තු ගැන දැනගනිද්දි අප්පා ඇයි මේ මනුස්ස ලෝකෙටවත් එන්න මේක පිටක් නැද්ද? නෑ ඒක සතුටින් පිළියන බල්ලට ඒක හිතෙන්නේ. ඒ බල්ලගේ ජීවිතය ගැන ඒ සතුටින් පිළි අරගෙන ඉන්නවා. പ്രേත ලෝකේ ඉන්න പ്രേතයාට ඒ പ്രേත ජීවිතය ගැන ජීවිතය සතුටින් පිළි අරන් ඉන්නවා. නිරේන නිරසතාට ඒ ජීවිතය පවත්වන්න කැමතියි. දුකට අකමැති වුණාට ඒ ජීවිතය පවත්වන්න කැමතියි. දැන් බල්ලෙකුට ඔය මේ සමහර පාරවල් දිගේ ඉන්න ඔය ඇඟ කුණු වෙලා රෝම්බියන් හැලිලා ඔය කබ කඳුළු ගලන ඔය බල්ලෙකුට යන්නකෝ බලන්න පොල්ලක් කරගෙන ගහන්න. දුවන්නේ නැද්ද බලන්න. ඇයි? මරන්න කැමති නෑ. ඒ බල්ලා. ඒ ජීවිතයට කැමතියි. తත්‍ර తත්‍රාభిනන්දිනී ගිය තැනේ සතුටින් ඒ දේ පිළිගන්නවනේ. හරි? එහෙනම් ඔන්න ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව. ඉපදුනාද දුක. එහෙනම් දුකට හේතුව ඉපදීම. ඉපදීමට හේතුව භවය. හරි? ඊට පස්සේ ශ්‍රද්ධාවට හේතුව අර දුක ගැන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට කල්පනා කිරීම. ශ්‍රද්ධාවට හේතුව. තියෙනවනේ. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් ප්‍රමුදිත බවට හේතුව ශ්‍රද්ධාව. ප්‍රමුදිත බවට හේතුව ශ්‍රද්ධාව. ඊට පස්සේ ප්‍රීතියට හේතුව ප්‍රමුදිත බව. ප්‍රමුදිත බව හටගත්තා නම් ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය හටගත්තා නම් ඊට පස්සේ පීති මනසකාය පස්සම්බති පස්සබ්දි හට ගන්නවා. පස්සද්දකාය සුඛං වේදේති. පස්සබ්දි හටගත්තා නම් සැපේ උපදිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැපේ ඇති වුණා නම් සමාධිය හට ගන්නවා. සමාධිය උපදිනවා. සමාධි ඊට පස්සේ සමාහිතෝ භික්ඛවේ යතහ භූතං පජානාති. සමාධිය ඇති වුණාද යතහ භූත ඥාන දර්ශනිය උපදිනවා. යතහ භූත ඥාන දර්ශනය ඇති වුණා නම් ඊට පස්සේ නිබ්බිදාව ඇති වෙනවා. නිබ්බිදාව ඇති වුණා නම් ඊට පස්සේ නොයල්ම ඇති වෙනවා. නොයල්ම ඇති වුණා නම් නිදහස් වෙනවා. විමුක්තිය. විමුක්තිය ඇති වුණා නම් ඊට පස්සේ කය ඥානය ආසවක්ඛේ ඥානය උපදිනවා. විමුක්තියට හටගත්තා නම් ආසවක්ඛේ ඥානය උපදිනවා. විමුක්තිය හටගත්තා නම් ආසවක්ඛේ ඥානය කියන්නේ මොකක්ද? ආශ්‍රවයන් සේවීමේ සේවුණා කියලා දැනගන්න නුවණ. ආශ්‍රවයන් සේවෙන්නේ දන්නා කෙනාටත් දක්නා කෙනාටත්. මොකක් දන්නා කුමක් දක්නා කෙනාටද? රූපය. රූපේ හට ගැනීම නැතිවීම. වේදනාව. වේදනාවේ හට ගැනීම නැතිවීම. සංඥාව. සංඥාවේ හට ගැනීම නැතිවීම. සංස්කාර. සංස්කාරයේ හට ගැනීම නැතිවීම. විඥානේ. විඥානේ හට ගැනීම නැතිවීම. කොච්චර ලස්සනද?
බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහ. එහෙනම් ඔබට හොඳට නම් ඔන්න මතක තියාගන්න මේ උපනිෂ සූත්‍රය තව අපිට කොටසක් කරන්න වෙයි. උපනිෂ සූත්‍රය අවසන් කරන්න. ඒතර අපි අද නැවතුනේ කොතනද? භවය ගැන කතා කරලා. ඉපදීමට හේතුව භවයයි කියලා කතා කරලා අපි අද නතර කළේ. එහෙනම් අපිට ඕනේ මොකක්ද? ඉපදීමෙන් නිදහස් වෙන්න. ඉපදීමෙන් නිදහස් වෙන්න ඕනි. හැම කෙනෙකුම කැමැත්තක් තියෙන්න ඕනි. ඉපදීම අනේ මේ ඉපදීම ඉපදුනා නම් මේ දුකේ නෝ මට ඉපදින්න නැතුව ඉන්න තියෙනවා නම් නොඉපදින්න තියෙනවා නම් ඒක කැමැත්ත තිබුණාට ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළානේ. බුදුරජාණන් වහන්සේ වදාලා කැමැත්ත තිබුණාට ලබන්න බෑ කියලා. නේ? බුදුරජාණන් වහන්සේ වදාලා. ඒක නිසා එන එකට වැඩපිළිවෙලක් තියෙනවා. නොඉපදී ඉන්න වැඩපිළිවෙලක් තියෙනවා. ආන්නී වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුලින් අපිට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි හෙට දවසේ ඒ කොටස කතා කරමු. ඔබ අප හැමදිනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අනුරාධපුර නවනගරයේ පදිංචි පින්වත් සමීර තෙන්නකෝන් මහත්මයා, වෛද්‍ය තනෝජා සඳමාලී මහත්මිය සහ රාජා තෙන්නකෝන් මහතා විසින්. ඉතින් මේ පින්තුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දක්වලා ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මයේ ඔබට කියා තියලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණුවේ පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු සීලෝම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලෝම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කම සීලෝම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධය පිණිසම මේ පින උපකාර වෙත්වා. යගේ මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්ව දරූ සීලු පින්වතුන්ගේ නමින්, නන් අයුරින් උදව්පකාර කළ සීලු පින්වතුන්ගේ නමින්, අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලූම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝකීය ඥාතීන්ගේ පරලෝ ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා. වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. මයි ඩොක්ටර් වෛද්‍ය මධ්‍යස්ථානයේ සහ මාෂල් මෝටර්ස් ආයතනයේ කටයුතු සාර්ථක වීම පිණිස මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒකට සෙත් පතන්න කියලා. ඉතින් අපි සෙත් පතනවා ඒ අනුරාධපුරේ නවනගරයේ පදිංචි පින්වත් සමීර තෙන්නකෝන් මහත්මයා සහ වෛද්‍ය තනුජා සඳමාලි මහත්මිය ඒ ආරම්භ කරලා තිබෙන ඒ මයි ඩොක්ටර්ස් වෛද්‍ය මධ්‍යස්ථානයේ සහ මාෂල් මෝටර්ස් ඒ ආයතනයේ කටයුතු තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේව ආරක්ෂාවෙන් පිහිටුපකාරයෙන් සාර්ථක කරගන්න වාසනාව ලැබේවා. බාධා කරදර නැතුව සුවසේ කටයුතු කරගෙන පින් දහම් රැස් කරගන්න, මෙලොව පරලොව යහපත සලසා ගන්න වාසනාව ලැබේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධය කරගන්න වාසනාව ලැබේවා කියලා. රාජා තෙන්නකෝන් මහත්මයාට, කුසුමා මහත්මියට සහ චන්ද්‍රලතා මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. දායකත්ව දරූ සීල පින්වතුන්ට, නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ට උතුම් වූ ධර්මාවබෝධයට මේ පින උපකාර වෙත්වා. මහමෙවුනාවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සීල දූපතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකවන් සීලෝම දෙනාටත්, ඔබ අප හැමදෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු
සාදු. හැමතිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.